හරි අයගොන් අපිට පුතාලා දැන් මේ තියෙන දත්තත් එක්ක භෞතිකව පන්තියක මුණ ගැහෙන්න බැරි නිසා මේ අපිට සිද්ධ වෙනවා ඔන්ලයින් ක්‍රමයකට හරි වීඩියෝ ක්‍රමයකට හරි ඕගොල්ලන්ගේ පාඩම් වල ඉතුරු කොටස් ටික අවසන් කරගන්න. මොකද මේ ප්‍රශ්න ආපහු නැති වෙලා ආයි කවදාද දවසක ඉස්කෝලේ පටන් ගත්ත දවසක ඕගොල්ලන්ට විභාග කල්යාම පිළිබඳව මේ ආණ්ඩුවේ තීරණයක් නැහැ. එතකොට මේ නියමිත දවස් විභාගෙ තියෙන හින්දා අපි කොහොම හරි මේක කවර් කරගන්න ඕනේ. දැන් පාසල් වෙලාවෙන් පස්සේ පාසල් නම් මේ අතිරේක මේ කාල පරිච්ඡේද දාලා පාසල් වෙලාවෙන් පස්සේ උගන්වන්න පටන් ගත්තා අපිට එහෙම කාලයක් ඕගොල්ලන්ගෙන් ගන්න අමාරුයි. මොකද ඕගොල්ලන්ට දෙන පන්ති ප්‍රමාණයත් එක්ක. ඒක නිසා මේ පන්ති ඉන්නවා වගේම ඕගොල්ලන්ට මේක කවර් කරගන්න පුළුවන්. හරි වෙනසාර යාළුවෝ ටික නැහැ. හරි උපනාවෙන් බලලා කවර් කරගත්තොත් පන්ති ඉන්නට වඩා හොඳට කවර් කරගන්න පුළුවන්. හරි හොඳයි අපි දැන් අද සාකච්ඡා කරන්න යන්නේ ඔයාලට පන්තියේදී ඉවර කරපු මේ ආචාර ධර්ම සමාජ වක්කම් කියන මෙන්න මේ නිබන්ධනේ. මෙන්න මේ නිබන්ධනේ දැනට අපි ඉවර කරලා තියෙනවා පිටවංක සාමාන්‍යයෙන් අපි ආචාර ධර්ම මාතෘකාව සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරලා තියෙනවා. අපිට 18 වෙනි පිටුවේ මෙන්න මේ නිබන්ධනේ 18 වෙනි පිටුවේ තියෙන පරිසර දූෂණය කියන මාතෘකාව පිළිබඳව තමයි මම දැන් සාකච්ඡා කරන්න යන්නේ. හරි. එතකොට මේකේ 18 වෙනි පිටුවේ තියෙන පරිසර දූෂණය. එතකොට පිටු අංකය 18 මාතෘකාව පරිසර දූෂණය. right. දැන් පුතාලා දන්නවා පොඩි කාලේ ඉඳලා මේ අපි කතා කරන මාතෘකාව තමයි පරිසර දූෂණය කියන මාතෘකාව. මේක මේ ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ට මේක වැදගත් වෙන්නේ. මොකද දැන් ලෝකේ අපි ගත්තාම මේ පරිසරය සම්බන්ධ මේ කටයුතුවලදී ලෝකේ වැඩිම පරිසර දූෂණයකට රටවල් හතරක් තමයි. එකක් තමයි ඇමරිකාවේ සංජානපදය. අනිත් එක තමයි මේ රුසියාව. අනිත් එක තමයි ඉන්දියාව. හරි. අනිත් එක තමයි චීන. හරි. මෙන්න මේ රටවල් අතර සාමාන්‍ය ලෝකේ පරිසර දූෂණයට 40ත් 64 ප්‍රමාණයක මේ රටවල් දායක වෙනවා. ඒ කියන්නේ ලෝකේ පරිසර දූෂණය වැඩිම කරන රටවල් තමයි මේ හතර. දැන් හැබැයි දැන් ලෝකේ පරිසර සංවිධාන සහ විවිධාකාර වූ මේ උනන්දු දක්වන පාර්ශ්වයන් පරිසරය සම්බන්ධයෙන් ඉන්න පාර්ශ්වයන් මේ රටවල් වලට කියන පරිසර දූෂණය නොකර ඉන්න කියලා. හැබැයි ඒකම මේ රටවල් කියන අපි පරිසර දූෂණය කරන්නේ ජනතාවට අවශ්‍ය කරන ලෝක ග්‍රාහක ජනතාවට අවශ්‍ය කරන විවිධ මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කාර්මික භාණ්ඩ, මෝටර රථ, විදුලි උපකරණ, වායු සමීකරණ ඒ වගේ විවිධ දේවල් නිෂ්පාදනය කරලා පරිසර දූෂණය කරනවා. අපිට පරිසර දූෂණය කරන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඒක නම් ලෝක මිනිස්සු පරිහරණය කටයුතු කරන්න නැතුව ඉන්නවා. මේ රටවල් තරඟ කරනවා අපි පරිසර දූෂණය කරනවා වගේ පරිසර ආරක්ෂා කරන දැන් ක්‍රියාමාර්ග ගන්නවා. ලෝකයේ අනිත් රටවල් උත්සාහ කරනවා පරිසරය පුළුවන් තරම් රැක ගන්න අපි වෙන්නේ. හරි. දැන් රතු ඉන්දියානු නායකයෙකුට සියටල් ප්‍රකාශ කරලා දිනවා නේද? සියලුම වෘක්ෂලතා කපා දැමූ පසු ගංගා සිඳී ගිය පසු නේද? අවසාන මාළුවාද අල්ලාගෙන කෑ පසු මිනිසා තේරුම් ගැනීම කවදාවත් මුදල් ආහාරයට ගත නොහැකි බව. ඒක හරි ප්‍රසිද්ධ ප්‍රකාශයක් සියටල්. සියටල් තමයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක විභාගෙදිත් අහලා තියෙනවා. මේ ප්‍රකාශය ඉදිරිපත් කළේ කවුද? ඒක මගේ නම් මේක ලියන්න එපා. හරිද? සියටල් තමයි ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒතර පරිසර කියන්නේ ලෝකේ පාරිසරික තත්ත්වයේ මේ වගේ දෙයක් තියෙන්නේ. මම මේකට දාලා කරන මේ සංඛ්‍යාගත මූලාශ්‍ර වගේ දේවල් පුතාලගේ ගෲප් එකට දාන්න. දැන් මම මේකේ සත්‍යසත්තාවය පිළිබඳව ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. හරි? පරිසරය කියලා කිව්වහම පරිසරයේදී දූෂණය වෙන්න පුළුවන්, පස දූෂණය වෙන්න පුළුවන්, ඊට පස්සේ වාතයේ දූෂණය වෙන්න පුළුවන්, ඊට පස්සේ තව අපි ගත්තාම ශබ්දයේ කියන එක දූෂණය වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩබිම කියන එක දූෂණය වෙන්න පුළුවන්. මෙන්න මේවා තමයි පරිසර දූෂණයේදී සාමාන්‍ය මූලික වශයෙන් දූෂණය වෙන මූලාශ්‍ර වෙන්නේ. දැන් ව්‍යාපාර අධ්‍යයනයේදී විශේෂයෙන්ම මේක සාකච්ඡා කරන්නේ ව්‍යාපාරිකයන්ගෙන් තමයි වැඩිපුර පරිසර දූෂණය වෙන්නේ. දැන් ගෙදරක උයනකොට යන දුම් ප්‍රමාණය වගේ නෙමෙයිනේ කර්මාශාලාවක යන දුම් ප්‍රමාණය. අපි තේ එකක් බීලා ඉතුරු ටික පොළොට හැලුවාම පොළොවේ ඉන්න පාංශු ජීවීන් විනාශ වෙනවා මේ උණු වතුරට ගිහින්. හැබැයි එහෙම නෙමෙයි කර්මාන්ත ශාලාවකින් නිකුත් කරන අපද්‍රව්‍ය ජලයට එකතු වෙලා ශබ්දයේ දූෂණය වෙලා වායු දූෂණය වුණාම ඇතිවන බලපෑම කියන එක අතිවිශාලයි. අපි ඉගෙන ගන්න ව්‍යාපාර අධ්‍යයනයේදී අපි ව්‍යාපාරිකයෝ විදිහට උත්සාහ කරන්න ඕන පරිසරයට හානිදායක නොවන අපේ ව්යාපාර කටයුතු පවත්වාගෙන යන්න.
ඒ සඳහා තමයි පරිසර දූෂණය කියන්නේ මොකක්ද? ඒකට අපි මෙන්න දායකත්වයේ මොන දායකත්වයේද කියන කාරණේ මේ පාඩමෙත් සාකච්ඡා කරනවා. හරි. එතකොට පුතාලගේ නෝට් එකේ තියෙනවා පරිසර දූෂණය කියලා කියන්නේ මොකක්ද කියලා ලියන්න. ඒක ලියන්න මෙහෙම අපිට අංක 18 පරිසර දූෂණය මෙහෙම ලියන්න. මිනිසාට ජීවත් වෙ නොහැකි වන ආකාරයට ස්වභාවික පරිසරයේ සංයුතිය වෙනස් කිරීමයි. මිනිසාට ජීවත් වෙ නොහැකි ආකාරයට ස්වභාවික පරිසරයේ සංයුතිය වෙනස් කිරීමයි. මෙහිදී වාතය, ජලය, පස, ගොඩබිම ආදී මූලාශ්‍ර දූෂණය වේ. හරි. right. ඊට පස්සේ අපෙන් නිතරම විභාගෙදී අහන ප්‍රශ්නයක් තමයි මේ පරිසරයේ රැක ගැනීම සඳහා මේ පාරිසරික ආරක්ෂාව නැත්නම් පරිසරයේ කියන එක රැක ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. පරිසර ආරක්ෂාව සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කාටද පාරිභෝගිකයෙක් විදිහට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සහ ව්‍යාපාරිකයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පිළිබඳව විභාගෙදී අහනවා. වැඩිපුර පරිසර දූෂණයේ ව්‍යාපාරිකයා ඉන්න ව්යාපාරිකයෝ තමයි වැඩිම ක්‍රියාමාර්ග ගන්නවක් තියෙන්නේ. එයාට පුළුවන් තරම් හරිත නිෂ්පාදන කියනවා හදන්න. මොකද පුතා හරිත නිෂ්පාදන කියන්නේ? හරිත නිෂ්පාදනයේ ඉංග්‍රීසියෙන් කියන්නේ green products කියන. හරිත නිෂ්පාදන යනුවෙන් අදහස් වෙන්නේ පරිසරයට හානිදායක නොවන අයුරින් කරන ලද නිෂ්පාදන. පරිසර හානිය අවමන ආකාරයට කරන ලද නිෂ්පාදන තමයි හරිත නිෂ්පාදන කියලා කියන්නේ. එතකොට දැන් උදාහරණයක් ගත්තාම CFL බලමු. දැන් ඔබ දන්නවා CFC කියන මාර්ගයෙන් මේ පරිසර ප්‍රහාණය මොකද්ද? ඕසෝන් වේගය කියන එක සිදු වෙනවා. අපි ගන්න සෙන්ට් වලින් ඒ සෙන්ට් එකේ ඇතුළේ තියෙනවා CFC වායු. සෙන්ට් පාරක් ගන්නකොට ඒ සෙන්ට් එක ඇගේ වැදිලා ඉතුරු CFC වාතය යන උඩ. ඊළ ඕසෝන් වේගය සිදු වෙනවා. ඉතින් ලෝකේ අපි මේ කතා කරන වෙලාවේ ලෝකේ මිනිස්සු කී දෙනෙක් සෙන්ට් ගන්නවද? හරි. ඊට පස්සේ ෆ්‍රිජ් එකක් කරියාම ඒකේ තියෙනවා CFC වාතය. ඉතින් ඒ අනුව ගත්තාම පරිසරයේ දූෂණය වෙනවා විවිධ ක්‍රියාමාර්ග වලින් ඒ වගේ විවිධ ක්‍රියාමාර්ග වලින්. ඉතින් හරිත නිෂ්පාදන වලින් කරන්නේ මේ CFC වාතය රයිට් සීත කරන CFL බල්බ් එතේ බල ශක්තිය තුරු වෙනවා. ඊට පස්සේ මේ විදුලි මෝටර අත වගේ දේවල් මේ කණී තෙල් මේ දහණය වෙන්නේ. ඉතින් මේ වාතය දූෂණය වීම කියන අඩු වෙන ඉලෙක්ට්‍රික් මෝටර අතර ලෝකේ දැන් ගොඩක් රටවල් ඉලෙක්ට්‍රික් මෝටර අතරට පරිවර්තනය වෙනවා. ඒතොර ඒ වගේ හරිත නිෂ්පාදන හැදීම ව්‍යාපාරිකයට කරන්න ඕනේ. වැඩි මිලක් අය කරලා යටුවන්නේ නැහැ. පාරිභෝගිකයෝ වෙනවා. ඊට පස්සේ ඒකට පුළුවන් පරිසර ආරක්ෂණ ප්‍රමිතිය ලබා ගන්න. මේ ISO ආයතනයෙන් දෙනවා ISO 14000 කියලා ප්‍රමිතියක්. ඒතොර මේ ප්‍රමිතිය වගේ පුළුවන් එයාට කියන්නේ මේ ප්‍රමිතිය නිකන් දෙන්නේ නැහැ. පරිසරය ආරක්ෂා කරනවා නම් green product එකක් හදනවා නම් තමයි ඒක ගන්න පුළුවන්. ඊට අමතරව මේකට පුළුවන් පරිසර සංවිධාන වලට විවිධ උපකාර ආධාර උපකාර කරනවා. ඊළඟට තමයි පරිසර නීති වලට ඒකට පුළුවන් අවනත වෙන්නේ. නේ? ලංකාවේ ඔයා දන්නවා මධ්‍යම පරිසර අධිකාරිය තමයි මේ ප්‍රධාන වශයෙන්ම පරිසරය ආරක්ෂා කරන ආයතනය වෙන්නේ. ඊට අමතරව තව ආයතන මෙතන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේ විවිධාකාර ආයතන තියෙනවා. ඒ ආයතන මේ වලින් දීලා තියෙන ගයිඩ්ලයින් සහ ඒ ආයතන වලින් දීලා තියෙන මාර්ගෝපදේශය ගැන තව නීති රීති ඒවා අනුගමනය කරන්න පුළුවන්. දැන් හැම කර්මාන්තශාලාවකම අනිවාර්යයෙන්ම ගන්න ඕන බලපත්‍රයක් තමයි පරිසර ආරක්ෂණ බලපත්‍රය කියන්නේ. ඒගොල්ලෝ පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීම කරන්න ඕනේ. ඒ පරිසර ආරක්ෂණ බලපත්‍රය දෙන්නේ පරිසර හානියක් නොවන ආකාරයට කටයුතු කරනවා. හරි. ඊට පස්සේ තව මේ ප්‍රජාවත් එක්ක එකතු වෙලා පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. රූපණය. හරි. ඒ වගේ විවිධ පරිසර ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. පරිසර පිරිසුදු කිරීම වැඩසටහන්, ඩෙන්ගු මර්ධන වැඩසටහන්, ඒ වගේ දේවල් පරිසරය ආරක්ෂා කිරීම සඳහා ව්‍යාපාරිකයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග වෙනවා. හරි. ඒතර අපි බලන්න පිටුවන්ක 19 තියෙනවා පරිසරයේ දූෂණය අවම කිරීමට ව්‍යාපාරිකයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඒක අත පරිසර හානිය වන ක්‍රියා සිදු නොකර ඉන්න පුළුවන්.
ඊට සමාන නිෂ්පාදනාගාරයේ සැලසුම් කිරීමේදී පරිසරය පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. අර්ථ නිෂ්පාදන, අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, ඊළඟ පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා අනුග්‍රහ දැක්වීම, නගර අලංකරණයට සහභාගී වීම, පරිසර ප්‍රමිතිය ලබා ගැනීම උත්සාහ කිරීම. ඒතර ඒකේ පරිසර ප්‍රමිතිය ලබා ගන්නවා කියන එකට උදාහරණයක් ලියන්න පුතාලා ISO 14001 කියන එක තමයි පරිසර ප්‍රමිතිය වෙන්නේ. ISO 14001. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා පරිසර දූෂණය අවම කිරීමට පාරිභෝගිකයට ගන්න පුළුවන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ක්‍රියාමාර්ග කීපයක් ලියමු බලන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. එයාලා හර්ථ නිෂ්පාදන හදනවා අපි හර්ථ නිෂ්පාදන මිලදී ගන්නවා. ලියන හර්ථ නිෂ්පාදන මිලදී ගන්නවා. ඊට පස්සේ පරිසර සංවිධාන වලට සහභාගී වීම සම්බන්ධ වීම. පරිසර සංවිධාන වලට සම්බන්ධ වීම. ඊළඟට තව පරිසරයේ දූෂණය පිළිබඳව අවධානය සිටීම හා පැමිණිලි ඉදිරිපත් කිරීම. පරිසරයේ දූෂණය පිළිබඳව අවධානය සිටීම සහ පැමිණිලි ඉදිරිපත් කිරීම. ඊට පස්සේ රුක් රෝපණයට දායක වීම. රුක් රෝපණයට දායක වීම. ඊට පස්සේ පරිසර හිතකාමී ලෙස සංචාරය කිරීම. පරිසර හිතකාමී සංචාරය කරනවා කියන්නේ පාරිසරික සමාජීය හෝ ආගමික වශයෙන් වැදගත් වෙන ස්ථානවල සංචාරය කරනකොට ඒවා අනිත් අයටත් බලා ගන්න අනිත් අයටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට සංචාරය කරන එක. සමහර නාලා බොන අරක්කු බෝතලේ ගන්නවා ගලට. ඊට පස්සේ කටුක වටනවා ඒ ඇලට. ඊට පස්සේ පණ එක අපයිනේ බඩත් කපාගෙන තමයි අපෝ ඉන්නේ. ඒ වගේ. සමහර එක ගෑනු ළමයි කියලා සීගිරි ගලේ යාගේ මේ පිරිමි ළමයාගේ නම ලියලා ඇවිල්ලා තියෙනවා. ඒ සීගිරි ගලේ නම ලියන්න ඕනේ. යාට උනන් ඒ කකුලේ කොහෙද එක ලියන්නත් ඇති. සීගිරිය කියලා කියන අපිට ආයේ පොදු අත්කමක්නේ. ඉතින් යාව මල්ටිපල් සිසිල් මාතේ කාලේ හිරෙන් දැම්මා. තව ළමයි වගේ කීලිවල සීගිරි ළමගේ චිත්‍රවලට බබල් ගම් ගහලා තිබ්බා. කොහරි තැනකට බබල් ගම් දැන් ගහලා හරිටම මේ ඇදලා ගහන්න දෙකින් මේක පේන්නේ හොඳ නැහැ කියලා. ඒක ඊට පස්සේ මේ ඒකවා මෙල්ට් වෙලා ඒවා මේ අවුවට මේ දිය වෙලා හැමතැනම ගිහලා ලක්ෂ ගානක වේදමක් දරලා තමයි රුසියානු කණ්ඩායමක් කියලා තමයි රජීව මේ චිත්‍ර ආපහු මේ පිළිසතර කරන්නේ. සමහර වෙලාවට කියලා තියෙනවා දඹුල්ලේ ගිහලා ෆොටෝස් ගන්න එපා ෆොටෝ වලට මේ කියන්නේ මේ චිත්‍ර වලට කැමරාවේ තියෙන ටෑෂරකින් හානි වෙනවා. ඒත් සමහර එපා කියන දෙමයි කරන්නේ. නේ ඉතින් ඒ වගේ පරිසර හිතකාමී විදිහට අපිට සංචාරක කටයුතු කිරීම කියන එක කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපද්‍රව්‍ය කළමනාකරණයට අපිට සහභාගී වෙන්න පුළුවන්. නේ අපද්‍රව්‍ය කළමනාකරණයට සහභාගී වෙන්න. අපද්‍රව්‍ය කළමනාකරණයට සහභාගී වෙන්න. ඔය පොලිතින් ප්ලාස්ටික් ඒ වගේ දේවල් අපිට එකතු කරලා තියන්න පුළුවන්. අපද්‍රව්‍ය කළමනාකරණයට සහභාගී වෙන්න. ඊළඟට තමයි පරිසර නීති රීති අනුගමනය කිරීම. අපිට කරන්න පුළුවන් වැඩක්. හරි. right. ඊට පස්සේ ඊළඟකින් අහනවා ව්‍යාපාර විසින් ඇති කරන පාරිසරික අහිතකරතා පරිසරයට හානි කරන ආකාර මොනවද කියලා අහනවා. අපි ලියමු පාරිසරික අහිතකරතා කීපයක්. පළවෙනි එක අධික ශබ්දය තුලින් පරිසරයට හානි සිදු කිරීම. අධික ශබ්දය තුලින් පරිසරයට හානි සිදු කිරීම. ඊට පස්සේ අපද්‍රව්‍ය මුදාහරමින් ජල මූලාශ්‍ර දූෂණය කිරීම. අපද්‍රව්‍ය මුදාහරමින් ජල මූලාශ්‍ර දූෂණය කිරීම. ජල මූලාශ්‍ර දූෂණය කිරීම. ඊට පස්සේ
කර්මාන්ත ශාලාවල ක්‍රියාකාරීත්වය නිසා කර්මාන්ත ශාලාවල ක්‍රියාකාරීත්වය නිසා පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම. ඊට පස්සේ ජෛව විවිධත්වයට හානි සිදු කිරීම. ඔය සත්තුයෙන් පාවිච්චි කරන අමුද්‍රව්‍ය විදිහට සමහර දේවල් වල ජෛව විවිධත්වයට හානි සිදු කිරීම. ස්වභාවික සම්පත් අනිසි ලෙස භාවිත කිරීම. ස්වභාවික සම්පත් අනිසි ලෙස භාවිත කිරීම. right. ඒ වගේ කීපයක් ලිව්වාම ඊට පස්සේ පිටුවක් 29ට යන්න පිටුවක් 20ට යන්න පිටුවක් 20 දින පරිසර හිතකාමී සංචාරක කටයුතු වල මම පුතාලා දැන් පොඩ්ඩකට කලින් කියලා දුන්නේ පරිසර හිතකාමී සංචාරක කටයුතු. එතකොට ඒක හොඳට අයිබැක් කරගෙන බලන්න පරිසරයට හානි නොවන ආකාරයට තමයි අපේ සංචාරක කටයුත්ත කරන්නේ. දැන් සමහර විදේශී ජාතිකයෝ බයිසිකල් වලින් පුට් සයිකලෙන් ගලින් එහාට මෙහාට යන්නේ මොකද තමන් සංචාරය කරන රටේ පරිසරයට ඒගොල්ලෝ ආදරේ හින්දා. මොකද ඒගොල්ලෝ කැමති ආයතනයක් වෙලා මේ පරිසරය විදිහට බලන්න. අපි ඉන්න රටේ පරිසරයට අපි ආදරේ නැහැ. වෙන මිනිස්සු ආදරේ. අපරාධය අභ්‍යන්තරගත කරනවා කියලා කියන්නේ අතුලේ පුණු ඇතුලේම විනාශ කර ගන්නවා නැත්නම් ඉවෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන කාර්යය. බහැරට නොදී. දැන් සමහර ආයතන තියෙනවා තමන්ගේ අපරාධය පාවිච්චි කරලා ඒගොල්ලෝ අතුරු නිෂ්පාදන දී කරනවා. හරි. ඒ අතුරු නිෂ්පාදනයේ හින්දා පරිසරයට නිකුත් කිරීමක් නැහැ. ඒ වගේ දෙයක් තමයි අපරාධය අභ්‍යන්තරගත කරනවා කියලා කියන්නේ මේ නෝට්ස් උදාලා කියවගන්න. පරිසර ප්‍රමිතිය ගැන අපි ඉස්සෙල්ලා කතා කරා ISO 14000 ප්‍රමිතිය පිළිබඳ. ISO 14000 ප්‍රමිතිය කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය ආයතනයෙන් ලබා දෙන ප්‍රමිතිය. හරි ඒක දීර්ඝා ගන්න පුතාලා ඔකේ කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා තමයි දෙන්නේ. ඒක එතන පල්ලෙහාට ලියා ගන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිතිය ආයතනය විසින් තිරනම. පල්ලෙහාට ලියා ගන්න ජාත්‍යන්තර ප්‍රමිතිය ආයතනය විසින් තිරනම. right ඊට පස්සේ තියෙනවා ප්‍රතිචක්‍රීයකරණය කියන එකක් අපි හැමෝම දාන දෙයක්. හරිද? ඉස්සර ගම් වලට බෝතල් පත්‍රකාරයෝ ඉන්නේ. නේ? ගමේ ඉන්න බල්ලොත් අවශ්‍යගෙන බෝතල් පත්‍රකාරයා බෝතල් මේ මොනවද මේ අර මේ ප්ලාස්ටික් බොට් එකක් අරගෙන එනවා. ඒ නිසා අපි බෝතල් පත්‍ර ටිකක් දුන්නා අපිට ඒකට ඉලවන්න බේතමක් හරි කෝප්පයක් හරි මොකක් හරි ඒවා එකක් දෙන්න නැත්නම් සල්ලි දෙන්න. ඊට පස්සේ ආ ගෙනින බෝතල් ටික කරයගේ පැත්තේ ලෙගෙන යනවා. සෑහෙන දුර පයින් යනවා. දැන් නම් ඒ බිස්නස් මොඩිෆයි වෙලා තියෙන්නේ. දැන් බෝතල් පත්‍රකාරයෝ ඩිමෝබට් ලොරි වලින් මේ මියුසික් එකක් දාගෙන මේ සවුන්ඩ් එකක් දාගෙන තමයි ඉන්නේ. දැන් ඒවා බිස්නස් මොඩිෆයි වෙලා. තව ඉස්සරහට බෝතල් පත්‍රකාරයෝ මේ BMW වලින් ඉඳන්නේ ඒ වගේ බිස්නස් හැම එකක්ම දැන් දියුණුලා තියෙනවා. ඒතකොට ඉවත දාන කාඩ්බෝඩ් අපද්‍රව්‍ය එතකොට තව බීදුරු යකඩ ප්ලාස්ටික් වගේ දේවල් නැවත නිෂ්පාදන ක්‍රියාවලියකට ලක් කරලා අලුත්ම දේවල් හදන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිචක්‍රීයකරණය කියලා කියන්නේ. දැන් පුතාලා මේ ප්‍රතිචක්‍රීයකරණයේ දරුවනේ තියෙනවා ප්‍රධාන ප්‍රභේද දෙකක්. හරි? ඒක ඩියුට් එකේ නේ අපිට පුළුවන් පල්ලෙන් ලියා ගන්න. හරිද? ඉස්සලා අහගන්න. ප්‍රතිචක්‍රීයකරණයේ තියෙන ප්‍රධාන ප්‍රභේද දෙක තමයි එකක් තමයි අප්සයිකල් කියන එකක් තියෙනවා. අප්සයිකල් කියන්නේ අඩු වටිනාකමක් තියෙන අමුද්‍රව්‍ය වලට අඩු වටිනාකමක් තියෙන්නේ. හැබැයි නිමි ද්‍රව්‍ය වල වටිනාකම වැඩි. වැඩි වටිනාකමක් තියෙන නිමි ද්‍රව්‍ය තියෙනවා. හරි ඒ නිමි ද්‍රව්‍ය වල වටිනාකම වැඩි වටිනාකමක් තියෙනවා නිමි ද්‍රව්‍ය වලට. නිමි ද්‍රව්‍ය උදාහරණ තමයි පිදුරු වලින් කඩදාසි නිපදවීම. පිදුරු වලින් කඩදාසි නිපදවීම. දැන් බලන්න පිදුරු කියන්නේ අඩු වටිනාකමක් තියෙන දෙයක්. නමුත් කඩදාසි කියන්නේ වැඩි වටිනාකමක් තියෙන දෙයක්. එතකොට අප්සයිකල් කියන්නේ වටිනාකම අප් කරනවා, වැඩි කරනවා. අනිත් එක තමයි දරුවනේ ලෝ සයිකල් කියන එක. ලෝ සයිකල් කියන එකේදී වෙන්නේ වැඩි වටිනාකමක් තියෙන යෙදවුම් වලින් ඊට පස්සේ අඩු වටිනාකමක් තියෙන නිමෝම් නිර්මාණය කරනවා. උදාහරණයක් තමයි වාහන වලින් රථ වාහන වලින් වාහනේ කොටස් වෙන් කර ගන්නවා.
කඩන වාහන පරණ වාහන වලින් ඒතර වැඩි වටිනාකමක් තියෙන යෙදවීමක් අඩු වටිනාකමක් තියෙන නිමවීමක් බවට පරිවර්තනය කරනවා. මේ දෙක නිබන්ධනය නැහැ. එහෙනම් පුතාලට ක්ලියර් කරන්න පුළුවන්. පුතාලා පිටුවක් 21 අර කොටුවක් දාලා තියෙන රීසයිකල් රිඩියුසර් රමයන් කියන ඒ කොටුවට යටි ලියා ගන්න. ඒ කොටුවට යටි ලියා ගන්න පොඩි ඉඩක් තියෙනවා අපිට. ඒ ලියා ගන්න ඒ කොටුවට යටි ප්‍රතිචක්‍රීයකරණයේ ප්‍රභේද කියලා. ප්‍රතිචක්‍රීයකරණයේ ප්‍රභේද. හරි ප්‍රතිචක්‍රීයකරණයේ ප්‍රභේද. ඒකේ පළවෙනි එක ලියා ගන්න අප්සයිකල් කියලා. ඉංග්‍රීසියෙන් ලියන්නේ අප්සයිකල් අංක 1. ඒ අප්සයිකල් එකේ ලියන්න මෙහෙම අඩු වටිනාකමක් සහිත යෙදවුම් වලින් වැඩි වටිනාකමක් සහිත නිමවුම් බිහි කිරීමයි. වැඩි වටිනාකමක් සහිත නිමවුම් බිහි කිරීම. උදාහරණයක් තමයි පිදුරු වලින් කඩදාසි නිපදවීම. පිදුරු වලින් කඩදාසි නිපදවීම. right ඊට පස්සේ අංක 2 ලියන්න ලෝ සයිකල් කියන එක. අංක 2 ලෝ සයිකල්. right ඒක ලියන්න පුතාලා. වැඩි වටිනාකමක් සහිත යෙදවුම් වලින් අඩු වටිනාකමක් සහිත නිමවුම් බිහි කිරීමයි. වැඩි වටිනාකමක් සහිත යෙදවුම් වලින් අඩු වටිනාකමක් සහිත නිමවුම් බිහි කිරීමයි. උදාහරණ වාහන කැබලි කර වාහනේ කොටස් ලබා ගැනීම. වාහන කැබලි කර වාහනේ නිපදවීම තව වාහනේ කොටස් ලබා ගැනීම. හරිද? right ඊට පස්සේ ඔය 21 පිටුවේම තියෙනවා ඒ කාර්යෝ වැදගත්. ඒකට තුනක් දාන්න. ඒ 21 පිටුවේ කොටුවක් තියෙනවනේ. ඒ කොටුවේ මාතෘකාවක් මිස් වෙලා තියෙන්නේ. ඒ කොටුවට උඩින් මේ කොටුව ඕම තියෙනවනේ. ඒ කොටුවට උඩින් ලියන්න මෙහෙම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රම. අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රම ඒක පරාතු ලියන්න 4Rs කියලා ලියන්න. 4Rs. හරි R අකුරු 7. ඔයාලගේ සිලබස් එකේ තියෙන 4Rs ලෝකයේ තියෙන 7Rs 8Rs වගේ මේ ක්‍රම තියෙනවා. ඊට පස්සේ මේ වගුවේ මෙහෙම අර මැද්දේ උන්නෝම චඩාස්ත්‍රයක් වගේ උන්නෝම එකක් තියෙනවනේ. ඒකේ SR කියලා දෙද්දී මේකේ 5 වෙන්න ඕනේ. S නෙමෙයි පුතේ. 5Rs වෙන්න ඕනේ. 5Rs. right ඒකේ පළවෙනි එක තියෙන්නේ reduce කියලා නේද? reduce කියලා කියන්නේ මොකද්ද? ඉවත දැමීම අඩු කිරීම. ඉවත දැමීම අඩු වුණාම මොකද වෙන්නේ? පරිසරයට එකතු වෙන ප්‍රමාණය අඩු වෙනවා. පළවෙනි R අකුරේ. නේ අම්මා දැන් උගලන් ගෙදර පොල් මිරිකුවාම පළවෙනි වතාවට මිරිකුවාම මොනවද එන්නේ? මිටිකි. දෙවෙනි වතාවට මිරිකුවාම මොකද එන්නේ? දියකි. තුන්වෙනි වතාවට මිරිකුවාම මුකුත් එන්නේ නැහැ. පොල් කුඩු. ඒ පොල් කුඩු ටික අම්මා පොඩක් බිමට දාලා මොක් කරනවා. පැල වලට දානවා. ඉවත දැමීම අඩු කරනවා. හෝටලයක නම් සම්බෝලේ ගන්න එකකින් තමයි. ඒකනේ හෝටල් සම්බෝල ගන්න නැත්තේ. හරි. ඒතකොට ඒක reduce සංකල්ප. ඉවත දාන්නේ. ඒ යාළුවොත් එක්ක පත් එකක් කරනකොට මුකුත් ඉවත දාන්න දෙන්නේ. ඒ පොලේ කන්න බැරි හින්දා ඉන්න නැත්තම් ඔක්කොම මූලට කරනවා. ඉතින් ඒක හොඳයි පරිසර හානි අඩු කරනවා. නේ reduce කියන්නේ. අනිත් එක තමයි recycle කියන්නේ. අපි දැන් කතා කරන්නේ recycle කියන්නේ ප්‍රතිචක්‍රීයකරණය. ඉවත දාන දේවල් නැවත නිෂ්පාදන ක්‍රියාවට ලක් කරලා අලුත්ම දේවල් හදනවා. අනිත් එක තමයි reuse කියන්නේ. උදා reuse කියලා කියන්නේ නැවත භාවිත කරනවා. දැන් කිරි පැකට් එකක් ගන්නවනකොට කිරි ටින් එකක් ගන්නවා. ඒතකොට ටින් එක නැවත පාවිච්චි කරන්න පුළුවන්. නේ සමහර වතුර අපි වීදුරු බෝතල් තු ප්ලාස්ටික් බෝතල් ගත්තාම ඒ වතුර ගිලිනවා.
ඒ නිසා නැවත ප්‍රයෝජනයක් ඇති දෙයක් වලදී ගැනීම තමයි රීයුස් කියලා කියන්නේ. ඊට පස්සේ රිෆියුස් කියලා කියන්නේ පරිසරයට හානි වෙන දේවල් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔය රොට් කියලා එකක් තියෙනවනේ රොට් කියන. ඒ රොට් කියන එක කපලා පුතාලා ලියන්න රිප්ලේස් කියලා. රිප්ලේස් රොට් කියන එක කපන්න රිප්ලේස් කියලා ලියන්න. ඒක ලියන්න ප්‍රතිස්ථාපනය කිරීම කියලා. ප්‍රතිස්ථාපනය කිරීම. ප්‍රතිස්ථාපනය කිරීම. ඒ කියන්නේ අපි පරිසරයේ දෙයක් පාවිච්චි කළොත් ඒ වෙනුවට දෙයක් අපි ආපහු දෙනවා කියන එක තමයි ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ. දැන් උදාහරණයක් තමයි කපන ගස් වලට ගස් ඉටු වීම. මාළු වලනකොට මාළු පැටවුන් ජලාශ වලට මුදා හැරීම. මේ වගේ දේවල් උදාහරණ. අපි පාවිච්චි කරන දේවල් වලට තව දෙයක් දෙනවා. දැන් ඔයගොල්ලෝ සිලබස් එකේ 4R's කියන එකට උදා රිෆියුස් කියන එක නේ. රිෆියුස් තමයි ලෝකෙ තියෙන 5R පස්සේදී. එතකොට ඒකට ඔයගොල්ලන්ට කරනවා රිඩියුස් වෙනවා, රීසයිකල් වෙනවා, රීයුස් වෙනවා, රිප්ලේස් වෙනවා. මේ හතර හයිලයිට් කරගන්න. ඒක තමයි ඔයගොල්ලන්ගේ විභාගෙදී ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මේ සිලබස් එකේ තියෙන 4R's එක. ඔයාට මොන දේ දීලා විභාගෙදී මොන ප්‍රශ්න දීලා කිව්වත් පුතාලා අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රමයක් යෝජනා කරන ක්‍රමයක් හදන්න කියලා ඒකට අනිවාර්යෙන් වෙන්නේ මොකක්ද? 4R's කියන එක තමයි අනිවාර්යෙන් වෙන්නේ. 4R's කියන්නේ. right. එයාට ක්‍රියන් හරත නිෂ්පාදන කියන එක පිටවක් 22 හරත නිෂ්පාදන කියන එකට යන්න. ඒක කියන්නේ පරිසර හානිය අවමෝන ආකාරයට සහ පරිසර හානිය අවමෝන ආකාරයට සහ පරිසර හානිය අවමෝන ආකාරයට සහ ස්වභාවික සම්පත් ඉදිරිවන අයුරින් බිහි කරන ලද ස්වභාවික සම්පත් ඉදිරිවන අයුරින් බිහි කරන ලද නිෂ්පාදනයි. උදාහරණ හයිලයිට් කරගන්න බලන්න. right. ඊට පස්සේ ව්‍යාපාරිකින හරත නිෂ්පාදන වලට පරිවර්තනය වීමට හේතු මොනවද කියලා අහනවා. හොඳයි අපි හේතු ලියමු බලන්න මෙම නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇති නිසා. මේවට ඉල්ලුමක් තියෙනවා. මෙම නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇති නිසා. ඊට පස්සේ අංක 2 ප්‍රචාරණ වාසි ලබාගත හැකි වීම නිසා. ප්‍රචාරණ වාසි ලබාගත හැකි වීම නිසා. ඊට පස්සේ ඊළඟ එක තරඟ කිරීමේදී ව්‍යාපාරික ප්‍රතිරූපයට වැදගත් වීම නිසා. තරඟ කිරීමේදී ව්‍යාපාරික ප්‍රතිරූපයට වැදගත් වීම නිසා. ඊට පස්සේ පරිසර සංවිධානවල බලපෑම් නිසා ඒ වගේම විවිධ පරිසර නීති රීති දැඩි වීම නිසා. right. ඔතන ව්‍යාපාරිකව හරත නිෂ්පාදන වලට පරිවර්තනය වෙන්න හේතු.
ඊට පස්සේ මධ්‍යම පරිසර අධිකාරිය පිළිබඳව අපි සාකච්ඡා කරපු තා මධ්‍යම පරිසර අධිකාරිය කියන්නේ විභාගෙදී ලියන්නේ නැහැ කාරණා මේවා. නමුත් අපි දැනගන්න ඕන දේ තමයි ලංකා පරිසරය ආරක්ෂා කරන්න තියෙන ප්‍රධාන ආයතන කීපයක්. ඒ ආයතන වලින් ප්‍රධානතම ආයතනය තමයි මධ්‍යම පරිසර අධිකාරිය කියලා කියන්නේ. හරි? තව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා පතලා කෙනෙක් කාර්යාංශය, හරි? වන ජීවි දෙපාර්තමේන්තුව, හරි? ඒ වගේ මේ විවිධ සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය කියලා එකක් තියෙනවා. මේ සමුද්‍රය කියන්නේ මුහුදු සීමා ඇතුලේ සිද්ධ වෙන දේවල් පිළිබඳව සොයා බලන්න. ඒ වගේ ආයතන ගොඩක් තියෙන එකෙන් ප්‍රධානම ආයතන තමයි මධ්‍යම පරිසර අධිකාරිය කියන ආයතනය. ඒගොල්ලෝ කරන ප්‍රධානම දේ තමයි ජාතික පාරිසරික ප්‍රතිපත්තිය කියන එක ක්‍රියාත්මක කරනවා. ලංකා පරිසර නීතිය කියන එක. ඊට අමතරව කර්මාන්ත ශාලාවක් දානකොට ඒගොල්ලෝ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ගන්න ඕන. ඒ පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය. ඒතර ඔයාලා පිටුවන්ක 23 තියෙන කාර්යන් වලින් අංක 1යි අංක 2යි කියන මේ කාරණා දෙක හයිලයිට් කරගන්න ඕන. අංක 1යි අංක 2යි කියන පිටුවන්ක 23 තියෙන්නේ. හරි. ඊට පස්සේ මිහිකත සමුළුව කියන එක හරිම වැදගත්. මොකද දැන් ලංකාවේ පරිසරය ආරක්ෂා කරන මධ්‍යම පරිසර අධිකාරිය කියන එක තියෙනවා වගේ ලෝකයේ පරිසරය ආරක්ෂා කරන ආයතනය තමයි පුතා එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ වූ වියසුමක් තමයි මිහිකත සමුළුව කියලා කියන්නේ. දැන් මිහිකත සමුළුව කියලා කිව්වට මේක වෙන්නේ කෙටි නම. නිකන් ගෙදෙට්ට කියන නම. දැන් වඩා ගෙදෙට්ට නම් කියන්නේ ඒවා දැන් චූටි කියනවා, බබා කියනවා, පැටියෝ කියනවා. ඒ වගේ මේ මිහිකත සමුළුව කියන්නේ ගෙදෙට්ට කියන නම. මේ කෙටි නම දීලා දිග නම ලියන්න කියලා විභාගෙ ඇවිල්ලා තියෙනවා. ඒතර දිග නම තමයි පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය. හරි මේකේ පළවෙනි සමුළුව රියෝ ද ජැනීරෝ නගරයේදී තමයි තිබුණේ. ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක රාජ්‍ය නායකයෝ පෞද්ගලිකව මේකට සහභාගී වුණා. මේකෙදී සාකච්ඡා කරන්න පුතේ ලෝකයේ තියෙන ප්‍රධාන මුළු ලෝකෙම පොදුවේ මුණ දෙන පරිසරය ගැන. දැන් අපි මුළු ලෝකෙම ජලෙන්ගීයකට මුණ දෙනවා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වය යාම තමයි අපිට බලපාන ප්‍රධාන පරිසරික ගැටලුව. ඒ වගේම ජෛව විවිධත්වයට හානි වෙනවා විවිධ රටවල. ජෛව විවිධත්වයට විවිධ ආකාරයට හානි වෙනවා. හරි ඒ වගේම ලෝකයේ ඉන්ධන හිඟයක් ඇති වෙනවා. 2025 පස්සේ ලෝකේ කනිතල වල සැකවුම් ගොඩක් කරලා අඩු වෙනවා. ඒවා තේම අතීත ඉන්ධන බවට පරිවර්තන වෙනවා. ඒතර නව ඉන්ධනයක් සොයා ගැනීම සඳහා ලෝකෙම අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕන. හරි. දන්නවනේ මිනිස්සු සමහර වැඩවලදී ගොඩක් ෆේල් කියන. හරි මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් මේ මිසයිල් හදන්න මිනිස්සුන්ට පුළුවන්. හැබැයි මුළු ලෝකෙම බේරගන්න ඉන්නතක් හදාගන්න බෑ සමහර ලෙඩවලට. කොරෝනා වගේ ලෙඩවලට ඉන්නතක් හදාගන්න ලෝකෙ මිනිස්සුන්ට බෑ. හරි විනාශ කරන දේවල් මිනිස්සු ඕන තරම් හොයාගන්නවා. දෙයක් ගොඩනගාගෙන රැකගන්න දේවල් තමයි මිනිස්සුන්ට හොයාගන්න නන්දුවක් නැත්තේ. ඒකට හේතුව තමයි මිනිස්සු මේ විනාශ කරන්න අපේක්ෂාවෙන් ජීවත් වුණාට ගොඩනගන්න හෝ රැකගන්න අපේක්ෂාවෙන් ජීවත් වෙන්නේ නැති. ඉතින් මේ පැත්ත හිතන්න නැති ඉඳ ඊට අදාළ දේවල් හදාගන්න බෑ මිනිස්සුන්ට. විනාශය ගැන විතරයි ඉඳ ඊට අදාළ දේවල් හදාගන්න පුළුවන්. මොලේ වැඩ කරන්නේ මම. පාසලෙන් දරුණොත් එහෙම නේ ඉස්කෝලේ යන දරුණොත් ගොඩක් අය තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න විදිහක කල්පනා වෙනවා. නමුත් ගොඩනගා ගන්න විදිහ ඉතාම අඩුවෙන් තමයි කල්පනා වෙන්නේ. يعني කරන්න ඕනේ ඒකේ අනිත් පැත්ත ගොඩනගා ගන්න එක තමයි කරන්නේ. මේක සමුළු පිළිබඳව පුතාලා කියව ගන්න. ඒකේ රියෝ ද ජැනීරෝ බ්‍රසීලයේ තිබ්බේ ඒ වගේ සාකච්ඡාවට බඳුන් වෙච්ච ලෝකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ටික ඒවා මේකේ තියෙනවා. ඒක විනාඩි 5-10ක් කරගෙන පුතාලා කියවන්න මේ දිගනම පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය කියන එක මිහිකත සමුළු කෙටි නම කියන එක අනිවාර්ය විභාගෙදී අහන්න. හරි. ඊට අමතරව මේකට සම්බන්ධ වෙච්ච සියලුම පාර්ශ්ව මේ මිහිකත සමුළු සම්බන්ධ වෙච්ච සියලුම පාර්ශ්ව අස්සම් කරපු තවත් වියසුමක් තියෙනවා ලෝකයේ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. ඒ තමයි කියතෝ ප්‍රඥප්තිය. ඒ කියතෝ ප්‍රඥප්තිය යටතේ තමයි කිසිම රටක් තමන්ගේ පරිසරය හෝ සංස්කෘතියට පටහැනි දේවල් කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් තියෙනවා. ඒක පොරොන්දු. ඒ පොරොන්දු අනුව සමහර රටවල් වල තමන්ට කැමති දේ තමන්ගේ පරිසරය හෝ සංස්කෘතිය වෙනස් කරන්න බෑ. ලෝකේ වෙනත් රටවල් වලින් බලපෑම් වෙනවා. ඒක වෙනස් කරන්න එපා. මේක ලෝක උරුමයක්. දැන් ලංකාවේ තියෙන ලෝක උරුම කියනේම සීගිරිය, දඹුල්ල, සිංහරාජය වගේ ලෝකේටම අයිති දේවල්. අපිට නෙමෙයි අයිති. ඒවට යුනෙස්කෝ සංවිධානයෙන් ආධාර කරනවා. මේ ඒවා මේ පවත්වාගෙන යනවා. ඒවා අපිට ඕන විදිහට විනාශ කරන්න අපිට ඕන දේ පාවිච්චි කරන්න බෑ. හරි. එතකොට ඒක තමයි කියතෝ ප්‍රඥප්තිය කියලා කියන්නේ.
ඒවා පුතාලා අනිවාර්යයෙන්ම කියවගන්න විභාගෙදී ඊට පස්සේ සහ ලියන ප්‍රශ්න වලට එනවා. ඒතකොට මේ පරිසර දූෂණයට දාලා මූලික කොටස තමයි අපි සාකච්ඡා කරලා ඉවර කරන්නේ. ඒතකොට පුතාලාගේ නිබන්ධනේ මේ වීඩියෝ එක පාවිච්චි කරලා පරිසර දූෂණය කියන කොටස අවසන් කරගන්න. right?